පිනතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්තේ ධම්මපද පාළියේ යමක කියන වර්ගයේ ඒ කියන්නේ ආරම්භක වර්ගයේ දෙවනි ගාථාව. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. මට්ට කුණ්ඩලී කියන දිව්‍ය පුත්‍රයා නැත්නම් මට්ට කුණ්ඩලී කියන දරුවා දෙව්ලොව ඉපදීම හේතු කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බොහෝම ඉසුරුමත් පවුලක තමයි මේ කුණ්ඩලී කියන දරුවා ඉපදෙන්නේ. හුඟක් ඉසුරුමත් වුණාට බොහෝම තණ්හාධික තාත්තා කෙනෙකුගේ පුතෙක්. මේ තාත්තගේ නම අදින්න පුබ්බක. පුදුම විදිහට ලෝභයි. කොච්චර ලෝභද කියලා සඳහන් කෙරුවොත් තමන්ගේ පුතාට පාණ්ඩු රෝගයක් හැදිලා. ඒ අවුරුදු 16ක් වගේ වයසේ. ඉතාම ලස්සන රූපයක් තිබිච්ච දරුවෙක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අම්මා ගිහිල්ලා ස්වාමියාට සඳහන් කරනවා පුතාට පාණ්ඩු රෝගයක් හැදිලා. ඉතින් වෛද්‍යවරයෙක් හොයලා මේකට වෙදකම් කරන්න වෙයි කියලා. එකම දරුවයි ඉන්නේ. නමුත් තාත්තා මොකද්ද කිව්වේ? වෙදකම් කරන්නත් ඕනේ තමයි. නමුත් ඉතින් ඔව්වට වියදනුත් වෙනවනේ සෑහෙන්න. එව්ව ගැනත් හිතන්න එපයි කියලා කිව්වා. අම්මා කිව්වා කැමති විදිහකට කරන්න. දැන් ඒ නිසා බ්‍රාහ්මණතුමා කල්පනා කළා වියදම් නොවි වෙදකම් කරන ක්‍රමයක්. ඒ හින්දා ගමේ ඉන්න වෙද මහතුරු ගාවට ගිහිල්ලා නිකන් කතා කර කර ඉන්න ගමන් අහවල් ලෙඩවලට මොනවද පාවිච්චි කරන්නේ? නිකන් කතාවෙන් අහනවා. එහෙම ඇවිල්ලා ඒ බෙහෙත් දරුවට දෙනවා. කොහොම කරන්න ගිහිල්ලා දරුවගේ ලෙඩේ උත්සන්න වුණා. ඉතින් මේ කුණ්ඩලී මට්ට කුණ්ඩලී කියලා නම හැදුනෙත් මේ තාත්තගේ තියෙන ලෝභකම හින්දාම තමයි. ගෙදර ඕන තරම් රත්තරන් තිබුණා. නමුත් පුතාට කුණ්ඩලාභරණයක් හදලා දෙන්න රංකරුවෙක් ගාවට ගිහිල්ලා වියදම් කරන්න මේ තාත්තා කැමැති. හැදුම් කුලිය දෙන්න. ඒ හින්දා තාත්තම මිටියක් අරගෙන තලලා ඒක පුතාගේ එල්ලුවා. ඉතින් ඒ නිසා කුණ්ඩලී පස්සේ කාලේ මට්ට කුණ්ඩලී කියලා ප්‍රසිද්ධ වුණා. දැන් අවුරුදු 16ක් පාණ්ඩු රෝගේ හැදිලා තාත්තා මේ එක එක්කෙනාගෙන් අහගන්න බෙහෙත් දීලා දැන් බොහෝම අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා. දැන් බ්‍රාහ්මණතුමා ලෙඩා බලන්න ගෙදර එන කට්ටිය ගේ ඇතුලේ තියෙන ධනස්කන්ධය දකී කියලා ළමයා ගෙනහිල්ලා එළියේ ඇඳක් උඩ තිබ්බා. දැන් මෙයා බොහොම මරණාසන්නයි. පුතා මැරුණට කමක් නැහැ. තාත්තට එයාගේ ධනය තමයි ඉතුරු වෙන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ එදා උදේ පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා හැමදාම උදේ දහවසට ලෝක ධාතුව පුරාම එළන කරුණාවේ දැල එදත් මේ ලෝක ධාතුව පුරාම එළුවා. උදේට නැගිටලා තමන් වහන්සේගේ සුගන්ධ කුටියේ දොරටුව ගාව ඉඳලා සක්වල ගල කෙරවල දක්වාම බලනවා. හවසට සක්වල ගල ඉඳලා සුගන්ධ කුටියේ දොරටුව ගාවට එනකම් බලනවා. මගෙන් කාටද අද විශේෂයෙන් පිහිටක් ඕනේ? මම පිහිට වුණොත් මම එතෙන්ට වැඩියොත් ඔවුන්ට එයින් ප්‍රයෝජනයක් ලැබෙනවද? ආන් ඒ කරුණා දැලට අහු වෙන උන් කොටු කරගන්නයි
මේ කරුණා දැල එලන්නේ. එදා උදේ පාන්දර භාග්‍යතුන් වහන්සේගේ කරුණා දැලට කොටු වුණේ මේ අහිංසක මට්ට කුණ්ඩලි. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව හොඳට විමසිලිමත් වුණා. මම එතනට වැඩියොත් මට්ට කුණ්ඩලීට යහපතක් වෙනවද? මට්ට කුණ්ඩලීට යහපතක් වෙනවා වගේම තව කී දෙනෙකුට යහපතක් වෙනවද? අද ඉන්න පුබ්බකනං ලෝභ බ්‍රාහ්මණයා මේ සිද්ධියෙන් සැනසෙයිද? තවත් බොහෝ දෙනා සුගතියට යවන්න පුළුවන් වෙයිද? මේ කරුණ භාග්‍යතුන් වහන්සේ විමසිල්ලෙන් බැලුවා. ඒ හැම කරුණක්ම වාගේ මුදුන්පත් කරන්න පුළුවන්. එහෙමනම් මේක හොඳ අවස්ථාවක්. තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ලබාගන්න අප්‍රමාණව සංසාරය විඳපු දුක්, ඒ දුක් විඳි ලෝක සත්වයා වෙනුවෙන් එයින් ලොකු ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාවක් මේක. බොහෝ දෙනෙකුට පිහිට වෙන්න තියෙන වෙලාවක්. අපේ බුදුරජාණන් වහන්සේදා භික්ෂූන් වහන්සේලාත් එක පිණ්ඩපාතේ වැඩලා ආපහු වඩින ගමන් මට්ට කුණ්ඩලීගේ ගෙදර ගාවට වැඩියා. මට්ට කුණ්ඩලී හිටියේ බිත්තිය පැත්ත බලාගෙන. ඊටාම ආසන්නයි මරණයට. භාග්‍යතුන් වහන්සේ දකින්න නැති වෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දැක්කොත් හිත පහදී, හිත පැහැදුනොත් දෙව්ලොව උපදී. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මට්ට කුණ්ඩලී බිත්තිය පැත්ත හැරිලා ඉන්නකොට ඒ බිත්තියට අපූර්ව රශ්මි කදම්බයක් එල්ල කළා. බුද්ධ රශ්මිය. කවදාවත් දැකලා නැති මේ අපූර්ව ආලෝකය කොහෙන්ද එන්නේ කියලා බලන්න නිසා අමාරුවෙන් නමුත් අනිත් පැත්ත හැරුණා. හැරෙන කොටත් දැක්කේ බුදුරජාණන් වහන්සේගේ රන්වන් පාටින් බැබලෙන මුව මඩල. ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඒ සතුටත් එක්කම මට්ට කුණ්ඩලී මරණයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. මට්ට කුණ්ඩලී මැරුණා. මැරිච්ච ගමම්ම කොහෙද උපදින්නේ? තව්තිසා භවනේ තමයි උපදින්නේ. 30000ක් දිග රන් විමානයක් තමයි තමන්ගේ විමානය හැටියට පහළ වෙන්නේ. එහි පහළ වෙලා දිව්‍යාංගනාවන් විශේෂ වශයෙන් පිරිවරාගෙන ආරක්ෂක දෙවියොත් ඉන්නවා. නමුත් කල්පනා කරලා බැලුවා මං වාගේ කෙනෙකුට දෙව්ලොවේ එන්න මග හැදුනේ කොහොමද? කරුණු කාරණා සියල්ලම වැටහුණා. තමන්ගේ තාත්තා දැන් පුතා මැරිච්ච නිසා හැමදාම සොහනට ගිහිල්ලා අඬනවා. එකම පුතා මැරුණ නිසා. මට්ට කුණ්ඩලී කල්පනා කළා මේ ලෝභකමින් පිරිලා ඉන්න මගේ තාත්තා. මට පුළුවන්ද ඒකෙන් මුදව ගන්න. එහෙම හිතලා මට්ට කුණ්ඩලීගේ වේසෙන්ම සොහනට ඇවිල්ලා දැන් මෙයත් අඬනවා. තාත්තත් අඬනවා, මෙයත් අඬනවා. එදා බමුණ ඇහුවා මේ ඔබ කවුද? ඔබ මොකද ඔතෙන්ටලා අඬන්නේ? ඊට පස්සේ මෙයා කියනවා මට කරත්තයක් හදාගන්න ඕනේ. කරත්තේ නම් හදලා තියෙන්නේ. කරත්තෙට රෝද දෙකක් ඕනේ. බමුණ අහනවා රත්තරනින්ද ඕනේ, මැණික් වලින්ද ඕනේ, රිදී වලින්ද නැත්නම් රිදී වලින්ද ඕනේ? රන්, රිදී, මැණික්. මේ මොන වගේන්ද කරත්තෙට රෝද දෙක ඕනේ? දැන් බලන්නකො පුතාට කුණ්ඩලාභරණයක් හදලා දුන්නේ නැහැ. පාණ්ඩු රෝගෙට බෙහෙතක් අරන් දුන්නේ නැහැ. දැන් අහනවා කරත්තෙට රෝද දෙක රණින්, රිදියෙන් නැත්තම් මැණිකෙන් හදලා දෙන්න. දිව්‍ය පුත්‍රයා කල්පනා කළා මේක පුදුම වැඩක් නේ. කොච්චර හොඳද? ඒ වෙලාවේ අහනවා දැන් උඹ අඬන්නේ මොකටද? ඒ වෙලාවේ සඳහන් කළා
මට හිටිය එකම පුතයි. මගේ පුතා මැරුණා. මං ඒ දුකට අඬන්නේ. දිව්‍ය පුත්‍රයා සඳහන් කළා මං වගේම රූපයක් තිබිච්ච පුතෙක්. ඒ පුතා මැරිලා ගිහිල්ලා. ඒ පුතා මැරුණේ ඇයි කියලා අහපුවම කරුණ ඔක්කොම කීවා. ඒ කියහම සඳහන් කළා තමන්ගේ එකම පුතා මැරිලා යනකම් ඔය ධනය වියදම් කරපු නැති උඹ දැන් මට රං රිදී නැත්තම් මැණික් වලින් කරත්ත රෝද හදලා දෙන්න කතාව. මට ඕනේ ওই කරත්ත රෝද නෙමෙයි. මගේ කරත්තෙට ඉරයි හඳයි තමයි මං හොයන්නේ. ඒ වෙලාවේ බමුණ කියනවා උඹ මහා මෝඩයි. ඇයි කියලා ඇහුවා. උඹට කවදාවත් ওই දෙක හම්බ වෙනවද? ඊට පස්සේ කියනවා මට වඩා උඹ මෝඩයි. ඇයි ඒ කියලා බමුණ ඇහුවා. මම නම් අඬන්නේ පේන වස්තුවක් ඉල්ලලා. උඹ අඬන්නේ අය කවදාවත් නොපෙනෙන දෙයක් ඉල්ලලා. එතකොට කවුද වැඩියෙන්ම මෝඩ කියලා ඇහුවා. බමුණට කාරණාව තේරුම් ගියා. ඊට පස්සේ බමුණ අහනවා ඇත්තටම මගේ පුතාගේ රූපේ වගේම රූපයක් තියෙන උඹ කවුද කියලා. උඹ කොහෙද ඉන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා මම තව්තිසා වැසි දෙවියෙක්. උඹේ තාත්තා අම්මා කවුද කියලා ඇහුවා ඒ කාලේ. ඒගොල්ලෝ මහා පුදුම වාසනාවන්ත ඇති. අන්තිමට කියනවා වෙන කවුරුවත් නෙමෙයි මගේ තාත්තා තමයි අර අදින්න පුබ්බක බමුණා. පාණ්ඩු රෝගයක් හැදිලා මම මැරෙනකම්ම කෝටි ගාණක් ධනෙ තියාගෙන වියදම් කළේ නෑ. බමුණට කරුණු කාරණා කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. මම දිව්‍ය ලෝකෙ ගියේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන. ඒ හින්දා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා උන්වහන්සේ ළඟ පින්කම් කරගෙන තුනුරුවන් කෙරෙහි හිත පහදවාගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයට සාධාරණයක් කරගෙන සතර අපායක නොයා සුගතියට යන්න. බමුණ මේ කතාව අහගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ කෙරෙහි හිත පැහැදිච්ච කී දෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්නවද කියලා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පැහැදිලා දෙව්ලොව ගියපු ප්‍රමාණය මෙච්චරයි කියලා සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්තිමට බ්‍රාහ්මණයත් තමන්ගේ වස්තුව බොහෝ සෙයින් වියදම් කරලා දන් දීලා බොහෝ පින් කරගත්තා. එදා භාග්‍යතුන් වහන්සේ අදින්න පුබ්බක බමුණට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කළේ මේ අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය යොදාගෙන. එතකොට අර තව්තිසාවේ ඉපදිලා ඉන්න දිව්‍ය පුත්‍රයා එයත් මෙතන හිටියා. හිත පැහැදිලා දෙව්ලොව ගියේ. තාත්තත් සෝවාන් වුණා මේ ගාථාවෙන් කරපු දේශනාව අහලා. දිව්‍ය පුත්‍රයාත් සෝවාන් වුණා. තවත් විශාල පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. ඉතින් මේ කාරණාව තවත් බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න තිබුණත් අපි මේ කෙටි කාලයක මේ ධර්ම දේශනාව සිදු කරන නිසා මේ ගාථාවේ ධර්මාර්ථයත් තව ටිකක් සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පැහැදිච්ච නිසා දිව්‍ය ලෝකෙ ගියපු අය කොච්චර ඉන්නවද කියලා අදින්න පුබ්බක බමුණ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. මේ ගාථාවේ සඳහන් කළේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මේ ලෝකෙ මිනිස්සු කරන හැම ක්‍රියාවකටම හිතන හැම සිතුවිල්ලකටම තමන්ගේ මනස මුල් වෙනවා. තමන්ගේ මනස ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ මනස මුල් කරගෙන ශ්‍රේෂ්ඨ කරගෙන ඊටාම පැහැදුණු සිතින් යුක්තව යමක් කළොත් ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව තමයි සඳහන් කළේ. සුගතිගාමී වෙන්න තරම් ඒක හේතු වෙන ක්‍රියාවක් බවට පත් වෙනවා. පැහැදුන මනසින් කරන ක්‍රියාව ඊටාම උතුම්. මේ කාරණාව පැහැදිලි කරන තව අපූර්ව ධර්ම කාරණාවක් සඳහන් වෙනවා අපේ විමානවත්තු පාළියේ.
මේ පින්නතුන් මේ ධර්ම කාරණාව බොහෝම හොඳට අහලා ඇති කියලා හිතනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අජාසත්ත මහරජුරු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු එක චෛත්‍යයක්. එක දුප්පත් කාන්තාවක් මේ චෛත්‍යයට මල් පූජා කරන්න ගියා. ඇය පූජා කරන්න අරගෙන ගියෙත් බොහොම දුප්පත් මලක්. ඇය ගෙනහිල්ලා තියෙන වැටකොළු මල්. වැටකොළු මල් 4ක් තමයි අරගෙන යන්නේ චෛත්‍යයට පූජා කරන්න. දැන් ඇය චෛත්‍ය දිහා බලාගෙන සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. චෛත්‍යයෙන් ඇයට පේන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ තරම්ම හිත පැහැදිලා මේ වෙලාවේ. ආන් ඒ නිසා මල් 4ත් අතේ තියාගෙන වෙන මොකවත්ම ගැන කල්පනාවක් නැතුව බුදුරජාණන් වහන්සේ ගැනම හිත හිතා ඉස්සරහට යනකොට එළදෙනක් ඇනලා මැරුණා. එළදෙන පැටවු දාලා පාරේ හිටියා. ඒ වුණාට ඒ ගැන කල්පනාවක් නැහැ. ළඟින් එනකොට එළදෙන ඇන්නා. මල් පූජා කරගන්න බැරි වුණා. එතන මැරිලා වැටුණා. මැරිච්ච ගමන් ඉපදෙන්නේ තව්තිසාවේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ දිව්‍යාංගනාවන් ගණන කෝටි 2.5ක් කියලා තමයි සඳහන් කරන්නේ. කෝටි 2.5ක් දිව්‍යාංගනාවෝ අභිභවනය කරලා හරි ලස්සනට උපදිනවා. ඒ කියන්නේ මේ හදිස්සියේ පහළ වෙච්ච දෙවඟන තරම් අර කෝටි 2.5ම ලස්සන නෑ. ඒ සියල්ලම රූපයෙන් පරාද කරනවා. හදිස්සියේ එහෙම කෙනෙක් පහළ වුණාම සක්දිවිඳු ඇහුවා මනුස්ස ලෝකේ මොන වාගේ පින්කමක් කර කර ඉඳලා දාවේ කියලා. ආන් ඒ වෙලාවේ මතක් කළා ස්වාමීනි මහා ලොකු පින්කමක් නම් කළා නෙමෙයි. මේ මනුස්ස ලෝකේ තියෙනවා කෝසාතකී කියලා වැලක්. ආන් ඒ වැලෙන් ඒතං චත්තාරි පුප්පානි මම මල් 4ක් කඩාගෙන බුදුන් වඳින්න ගියා. චෛත්‍ය ගාවට. චෛත්‍යයක් අරමුණක් තිබුණේ නෑ. මම දැක්කේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ස්වාමීනි මට මල් 4 පූජා කරන්න බැරි වුණා. මගදී එළදෙනක් ඇනලා මැරුණා. මල් 4 පූජා කරන්න ලැබුණා නම් මම මෙහෙ උපදින්නේ නෑ. මීට වඩා ඉහළ තැනකට යනවා. නමුත් මග මැරිලා මෙතෙන්ට ආවා. මේ කාරණාව අහලා මාතලී දිව්‍ය පුත්‍රයාට කතා කරලා මාතලී මේ බලන්නකෝ අසිරිමත් පූජාවක තියෙන වටිනාකම. මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දිව්‍යාංගනාවොත් පිරිවරාගෙන නන්දන උයනට විනෝද වෙන්න යන්න ලැහැත්තිලා හිටපු වෙලාව. ආන් ඒ හින්දා මාතලීට කියනවා මාතලී පස්සේ විනෝද වෙමු. මේ බලන්න මේ පූජාවේ ලස්සන. ලැබිලා තියෙන ප්‍රයෝජනෙ අපි ඔක්කොම යන් චෛත්‍ය වඳින්න. 7 දවසක්ම සිළුමිණි සෑය ළඟ පූජා පැවැත්තුවා. චෛත්‍ය වන්දනාව ඒ තරම්ම උතුම්. හැබැයි සිත පැහැදීමෙන් කරන වන්දනාව. යම් ක්‍රියාවක් සිත පැහැදීමෙන් සිදු කරන්නේ නම් එහි අල්ප බවක් නම් නෑ කියලා සඳහන් කරනවා. යම් පිනක් සිත පහදවාගෙන කරනවා නම් ඒකේ කිසිම අල්ප බවක් නෑ. ඒක අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි. එහෙමනම් මෙතන සඳහන් කළේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පැහැදුණු මනසින් යුක්තව යමක් කියයිද යමක් කරයිද තතෝනං සුකමන් වේති. ඒ ක්‍රියාව ඔහු සැපයටම පත් කරනවා. තතෝනං සුකමන් වේති. ඒ සැපය ඔහු කවදාවත් අත්හරින්නේ නෑ. කොයි වගේද? ඡායාවාන පායිනි. අපි පිටිපස්සෙන් අපේ හෙවණැල්ල අත් නොහැරමෙනවා වගේ පැහැදුණු මනසින් යුක්තව කරන කියන දේ මේ සසර නිවන් දක්නා ජාති දක්වාම අපි අත් නොහැර පිටිපස්සෙන් මේනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවාගත්ත කරුණක් මේ සාකච්ඡා කළේ. එහෙමනම් තුනුරුවන් පිළිබඳව පැහැදීමෙන් කරන හැම ක්‍රියාවක්ම අප්‍රමාණ ආනිසංස සහිතයි.
මේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ. අදත් පැහැදීමෙන් යුක්තව පැහැදුණු සිතින් යුක්තව ජීවමාන බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරන්න අපිට බැරිකමක් නෑ කියන එක අපේ බුදුරජාණන් වහන්සේම කරුණු පැහැදිලි කළා. යම් කෙනෙකුට ධාතුන් වහන්සේ නමක් උදෙසා යම් පූජාවක් පැහැදුණු සිතින් යුක්තව කරගන්න පුළුවන් නම් එහි ආනිසංසයේ අල්ප බවක් නන්නේ. චෛත්‍ය වැඳල ලැබුණේ එහෙම ආනිසංසයක්. මේ කාරණාව පැහැදිලි කරන තව තැනක් අපි පිටකේ තියෙනවා අත්තදස්සී කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ. අත්තදස්සී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. පිරිනිවන් පෑවට පස්සේ එක මහා පුණ්‍යවන්තයෙක් යක්ෂයෙක් වෙලා ඉපදෙනවා. මහා සසර පින් තියෙන කෙනෙක්. නමුත් මේක සංසාරේ හැටි. ආන්ගේ යක්ෂ යෝනියේ ඉපදිලා එක දවසක් අඬනවා. ඇයි මේ අඬන්නේ? අඬන්නේ මම ලෝකේ ඉපදුන කාලේ මේ ලෝකේ හැබැයි පහන නිමිලා. පහන නිමුණට පස්සේ තමයි මම ඉපදුනේ. ඒකයි අඬන්නේ. ඒ අඬනවා දැක්කා අත්තදස්සී භාග්‍යතුන් වහන්සේගේ එක ශ්‍රාවකයෙක්. ඒ ශ්‍රාවකයාගේ නම සාගර. සාගර කියන මහරහතන් වහන්සේ දැක්ක යක්ෂයා අඬනවා. දැක්ක මොහොතේම සාගර රහතන් වහන්සේ යක්ෂයා ගාව පහළ වෙනවා. පහළ වෙලා යක්ෂයාගෙන් අහනවා කින්නු සෝචසි මා භායි. පාලියෙන් භායි කියලා කියන්නේ සහෝදරයාට. මගේ සහෝදරයා උඹ මොකට ශෝක කරනවද කියලා. යක්ෂයා සඳහන් කරනවා ස්වාමීනී මම ඉපදුන කාලේ ලෝකෙ තියෙන හැබෑම පහන නිමිලා මට යමක් කරගන්න බැරි වුණා තියෙන කාලේ. තියෙන කාලේ ඉපදිලා යමක් කරන්න බැරි වුණා. මට ඒ ගැන හරි කනගාටුයි. ආන් ඒ වෙලාවේ සාගර මහරහතන් වහන්සේ සඳහන් කළා කනගාටු වෙන්න එපා. කනගාටු වෙන්න කිසිම උවමනාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් පේන්නේ නැති වුණාට ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් අදත් මේ දැනුත් භාග්‍යතුන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නවා. ආන් ඒ නිසා ලැබිච්ච ආත්මයෙන් බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන ගන්න. ඔබ හදන්න චෛත්‍යයක්. ඒ චෛත්‍යය හදාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට කියලා උපස්ථාන කරන්න. යක්ෂයාට පුදුම සතුටක්. මම සංකප්ප මඤ්ඤාය සාගරෝ නාම සාවකු. මගේ අදහස දැකපු සාගර නම් මහ ශ්‍රාවකයන් වහන්සේ මට මේ උපදේශය ලබලා දුන්නා. ඒක මං ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා චෛත්‍යයක් හදලා අවුරුදු 5ක් ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ හරි පැහැදීමෙන් චෛත්‍ය ළඟට ගිහිල්ලා උපස්ථාන කළා. යක්ෂයා මැරිලා දෙව්ලොව ගිහිල්ලා අපේ බුද්ධ ශාසනයෙන් නිවන් දකිනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ තාමත් ඊටාම පැහැදීමෙන් අපිට කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අවශ්‍ය ඒකෙන් ප්‍රයෝජන අරගන්න. තුනුරුවන් කෙරෙහි පැහැදුනහම දෙව්ලොව ඉපදුනත් අනිත් දෙවියන් අභිභවනය කරලා රූප සම්පත් ලබනවා කියලා සඳහන් කරනවා. ඒ පැහැදීම ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. එනම් මේ පැහැදීමෙන් සහ සතුටින් කරන කටයුතු යහපත් කටයුතු සියල්ලක්ම ඊටාම අර්ථ සම්පන්නයි. බොහොමත්ම ප්‍රයෝජනවත්. සතුටු සිතින් මෛත්‍රී සිතින් යමෙකුට අවවාදයක් කරනවා නම් ආශිර්වාදයක් කරනවා නම් ඒක පුද්ගලයාට පුදුම යහපතක් උදා කරනවා. පුදුම ශාන්තියක් උදා කරනවා. ඒ තරම් වචනයට මහ පුදුම ශක්තියක් මහ පුදුම බලයක් තියෙනවා. හැබැයි ඒක පැහැදුණු සිතින් අපැහැදුණු සිතින් කළොත් ඒක තව කෙනෙකුගේ ජීවිතේ නැති කරන්න තරම් හේතු වෙන තරම් මහ බරපතල කාරණාවක් වෙන්නත් පුළුවන්. එහෙමනම් පැහැදීම ඇති කරගන්නවා නම් වැඩියෙන්ම පැහැදීම ඇති කරගන්න වටින්නේම රත්නත්‍රය. තුනුරුවන් කෙරෙහි පහදින්න ඒ පුද්ගලයාගේ ආත්මය පැහැදෙන්න පටන් ගන්නවා.
අනවරාග්‍ර වූ සංසාරයේ නොයෙක් කටුකොහොල් වලින් පිරීලා අපි මේ කෙලෙස් වැල්වල එතිලා පැටලිලා ලෙහාගන්න බැරුව සංසාරී ගමන් කරන නිසයි මේ සතර අපායාදී දුගතියෙන් නිදහස් නොවී අනාදිමත් කාලයක් සංසාරය විදලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දැක්කා මිසක් අපිට කවදාවත් දැකලා ඉවර කරන්න බෑ. අහවල් පුද්ගලයා මේ සංසාරේ අහවලා වෙලා ඉපදිලා නෑ කියලා කියන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට බැරි බවයි සඳහන් කරන්නේ. මේ ලෝකෙ කොයි තරම් ජීවීන් ජීවත් වෙනවද? මේ සසර ගමනේ අපි ඔය හැම කෙනෙක්ම වෙලා ඉපදිලා වගේ. ඒ තරම්ම සංසාරෙ දිගයි. පණුව වුණා, මදුරුව වුණා, මැස්සෝ වුණා, ඉහෙඳ මැස්සෝ වුණා. මේ නොයෙක් ආකාරයේ කොච්චරද සත්තු ඔය හැම ජීවිතයකම ඉපදුනා. ඇයි මේ කෙලෙස් වලින් පිරිච්ච ලෝකේ අපි කෙලෙස් වලම පැටලුණා. කෙලෙස් බැමිම තද වුණා. අන්න ඒක හින්දා තාමත් අපිට ඒකෙන් ලෙහෙන්න පුළුවන්කමක් නැහැ. තව වෙන්නේ කෙලෙස් දැක්කහම තව පැටලෙන ස්වභාවයක්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට බුද්ධ ආදී රත්නත්‍රයේ කෙරෙහි යමෙක් තුල චිත්ත ප්‍රසාදයේ උපදින්න ඒ කෙලෙස් බැමි බුරුල් වෙනවා, ලෙහෙනවා, ගැලවෙනවා, ඈත් වෙනවා, අපි නිදහස් වෙනවා. පහලින් ඉහළට ගමන් කරනවා. ස්වභාවය අනික් අයට වඩා ඉහළට එනවා. සව් කෙලෙස් වලින් නිදහස් වන අපේ බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස සමාජෙම වැඩ හිටියා. කෙලෙස් වලින් පිරිච්ච, රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච මිනිස්සු එක්කම භාග්‍යතුන් වහන්සේත් ඉපදිලා ජීවත් වුණා. හැබැයි ඒ සියලු දෙනා වගේ කෙලෙස් වල ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව සියලු දෙනාට වඩා ඉහළින් ජීවත් වුණා. ඒ කාරණාව කොහොමද ධර්මයේ සඳහන් කළේ? හරියට මඩේ පිපුණ නෙළුමක් වගේ කියලා. නෙළුම් පඳුර හටගත්තේ පිලී ගඳ ගහන මඩේ. ඊට පස්සේ වතුර උපයෝගී කරගෙන වැඩිලා නෙළුම් කැකුල වතුරෙන් උඩට එනවා. වතුරේ ස්පර්ශ වෙන්නේ නැතුව පිපෙනවා. හොඳට සුවඳ හමනවා. හැබැයි වතුරේ ගෑවෙන්නේ නැහැ. වතුරට උඩින් පිපිලා සුවඳ හමනවා. පෝෂණය වෙන්නේ කොහෙන්ද? වතුර සහ මඩ ආශ්‍රය කරගෙන. එහෙනම් භාග්‍යතුන් වහන්සේත් මේ කෙලෙස් වලින්, රාගයෙන්, දේශයෙන් මත් වෙච්ච ලෝකෙ ඉපදුනා. ඒ මිනිස්සුන්ගේම ආහාර පාන භාග්‍යතුන් වහන්සේ වැළඳුවා. එයින් භාග්‍යතුන් වහන්සේ පෝෂණය වුණා. නමුත් කවදාවත් භාග්‍යතුන් වහන්සේ කෙලෙස් වල පැටළුණාද? එහෙනම් සියල්ලටම ඉහළින් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. මේ ලෝකේ හරියටම තුනුරුවන් සරණ ගියපු අය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව තේරුම් ගත්ත අය, අපි ඉන්න මට්ටමට වඩා මට්ටම ඉහළින් ජීවත් වෙනවා. අකුසල් කරන්නේ, පහත් වැඩවලට යන්නේ, යුතුයකම් අත්හරින්නේ, බොහොම ලස්සනට ජීවත් වෙනවා. තවත් ධර්මයෙන් පෝෂණය වෙන්න තව තවත් ඉහළට. එහෙමනම් බුද්ධ ආදී රත්නත්‍රයේ කෙරෙහි යමෙක් පැහැදුනා නම්, පැහැදීමෙන් කටයුතු කරනවා නම්, ඒ අය නිරයට යන්න පාර හදා ගන්නවා බොහොම අඩුයි. තිරිසන් ලෝකේ ඊටාම කුඩා සතාගේ ඉඳලා තිමිර පිංගල වාගේ මහා සත්වයන් ගාවට යනකම් තිරිසන් ලෝකේ ඉපදින්න තියෙන අවස්ථාව පුළුවන් තරම් මග හැර ගන්නවා. මහෝත්තමයන්න් වහන්සේලාගේ කරුණාව ඒ නිසා නිරන්තරයෙන් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේත් පිහිට වෙනවා කියලා කීවට සුදුසු පුද්ගලයාට තමයි භාග්‍යතුන් වහන්සේගේ පිහිටත් හම්බ වෙන්නේ. මහා කරුණාවෙන් මේ මුළු සක්වලම දිහා බලනකොට එක්කෙනයි දෙන්නද පිහිට ඕන වෙලා තියෙන්නේ. නෑ, ඒ පිහිට ලබන්න සුදුසුම, ඒ පිහිට ලැබුණොත් නිදහස් වෙන,
ඒ පිහිටෙන් ප්‍රයෝජන ගන්න කෙනා තමයි භාග්‍යතුන් වහන්සේ දකින්නේ. නැත්තම් පිහිට ඕනෑ තව ඕන තරම් ඉන්නවා. එහෙනම් අදත් අපිටත් භාග්‍යතුන් වහන්සේගේ පිහිට භාග්‍යතුන් වහන්සේගේ සරණ කිසිසේත්ම නැතුව නෙමෙයි. මේ කතා කරන මේ මොහොතෙත් බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ කාරණාව පින්නතුනේ අපි එහෙම්මම දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙන්න, අකීකරු වෙන්න හිතන හැම මොහොතකම අපිට හිතෙන්න ඕන කොහොමද බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නකොට මම මේ වැරද්ද කරන්නේ. අපිට එපා කියලා උපදෙස් දුන්න උන්වහන්සේ බලාගෙන ඉන්නකොට මට වැරදි කරන්න පුළුවන්ද? අතීතයේ අය හුඟක් පව් වලින් වැළකුණේ ওই කාරණාවත් එක්ක. ශ්‍රද්ධාව හුඟ වැඩි. වැරදි කරන්න ගියහම අනික් අයට හොරෙන් මේ වැඩේ කළාට දෙවියන්ට පේනවා. අනික් අයට නම් හොරෙන් කරන්නේ දෙවියන්ට පේනවනේ. දැන් මට තව වෙලාවක කරදරයක් වෙනකොට මං අහනවා මේ දෙවියන්ටවත් පේන්නේ නැද්ද මේක කියලා. මොකද නැත්තේ පේනවා. ඒ වුණාට පිහිට වෙන්න තරම් මගේ ළඟ වටිනාකම් නැහැ. නොපෙනෙනව නෙමෙයි. ඒ හින්දා අතීතයේ අය පව් කරන්න බය වුණා. හොරෙන් කළාට දෙවියන්ට පේනවා. මොනම හේතුවකින් හරි දෙවියෝ දැක්කේ නැත්තම් රහතන් වහන්සේලා දකින්නමයි. දෙවියෝ දැක්කේ නැත්තම් රහතන් වහන්සේලා දකින්නවා. ඒ හින්දා පව් කරන්න බෑ. රහතන් වහන්සේලාටත් නොපෙනුණා වුණොත් ඒ කාට නොපෙනුනත් භාග්‍යතුන් වහන්සේ රෑ දවල් දෙකේම මම දිහා බලාගෙන ඉන්නවා. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් සංසාරේ පාරමිතා පිරුවේ අපි වාගේ අහිංසක අය සංසාරයෙන් එතර කරන්න. උන්වහන්සේ එච්චර දුක් විඳලා කැපකිරීම කරලා ලෞතර බුද්ධත්වයේ ලැබලා අපිට මඟ කියලා දීලා රූපකයෙන් පේන්නේ නැති වුණාට මේ සසරින් අපි එතර වෙන හැටි භාග්‍යතුන් වහන්සේ දන්නවා. මම කියන තනි පුජ්‍යලයා අරගත්තොත් මේ මොහොතේ මට හිතෙන සිතවිල්ල මොකද්ද? ඒ සිතවිල්ලත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒක ශ්‍රද්ධා ජනක සිතවිල්ලක්ද? ඒක අකුසල් සහිත සිතවිල්ලක්ද? ඒක රාග සහිතද, ද්වේෂ සහිතද, ලෝභ සහිතද? මමවත් දන්නේ නැහැ ඊළඟ තප්පරේ මට ඉපදෙන සිතවිල්ල රාගද, දේශද, මෝහද කියලා. අපි නොදන්නවා වුණාට ඒ සිත එන්නේ ඉස්සල්ලා භාග්‍යතුන් වහන්සේ දන්නවා අහවලාට දැන් උපදින්නේ මෙහෙම හිතක් කියලා. එහෙම බලත් අපිට පුදුම අනුකම්පාවක් කරනවා. තාමත් ඒ අනුකම්පාවෙන් අපි දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා නම් තමයි බුදුරජාණන් වහන්සේ අපිට පිහිට වෙන්නේ. ගොඩට ගෙනියන්න පුළුවන් කෙනානේ ගෙනියන්නේ. සමහර දේශනාවල් කරනකොට භික්ෂූන් වහන්සේලාට හොඳටම පැහැදිලි කරලා දේශනා කරනවා මහණෙනි මේ ධර්ම කාරණාව හරියටම දවස් 7ක් දිනු කෙරුවොත් නිවැරදිවම රහත් වෙනවා කියලා. ඒ වුණාට හාමුදුරුවෝ කවුරුවත්ම අහන්නේ නැහැ ස්වාමීනි මොකක්ද මේ ධර්ම කාරණාව කොහොමද ඒක සම්පූර්ණ කරන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ බැලුවා මෙච්චර පැහැදිලි කරලත් මේ භයානක සංසාරයෙන් 7 දවසින් එතර යන්න පුළුවන් කියලත් මේ කවුරුවත් අහන්නේ නැණි කොහොමද කියලා. ඇයි ඒ කියලා බැලුවා. බලහම සියලු දෙනාටම මාර ආවේශ වෙලා. මාරයා තමයි මේ විමසන්න දෙන්නේ නැත්තේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බැලුවා මාරයා අයින් කරන එක භාග්‍යතුන් වහන්සේට ඊටාම සුළු වැඩක්. මාරයාගේ ග්‍රහණයෙන් මේගොල්ලෝ නිදහස් කෙරුවොත් මේගොල්ලෝ සංසාරයෙන් එතර යයිද? මාරයාගෙන් නිදහස් කෙරුවත් මේගොල්ලෝ ගාව තව සසරින් එතර යන්න කල්පනාවක් නැහැ. ආන් ඒක හින්දා බුදුරජාණන් වහන්සේ මාරයා අයින් කරන්න උත්සාහ දරන්නෙත් නැහැ. ඉතින් මාරයා අයින් කරලා දුන්නා කියලා වැඩක් නැහැනේ ධර්ම කාරණාව පූර්ණේ කරන්නේ නැත්තම්. අපිටත් භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට තියෙනවා. නමුත් තාම තෙරුවන් සරණ ගිහිල්ලා මේ සංසාරයෙන් එතර යන්න වීරියක් උත්සාහයක් නැත්තම් මේ තරම් බණ අහනවා. මේ තරම් කරුණු දැනගන්න අවස්ථාව තියෙනවා. ශ්‍රේෂ්ඨ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. බුද්ධාන්තරයක එක තීරණය වෙලා තියෙනවා. බොහෝ පින් කරගන්න පුළුවන් පරිසරයක ඉපදිලා තියෙනවා. සසර කුසල් තියෙන නිසා ෂණ සම්පත් හොඳට ලැබිලා තියෙනවා. අඩුපාඩුවක් නැතුව ඉන්න මෙවන් මොහොතක
සසර බය උපදෝලා ඒ භයංකාර සංසාරයෙන් එතර යන්න වීරිය වඩන්න නැතුව තව තවත් සංසාරي පැටලෙන්න පුළුවන් දේවල් වලම ගැටි ගැටි ජීවත් වෙන අය භාග්‍යතුන් වහන්සේ දකිනවා. දැක්කට මේ අය ගොඩ යන්නේ නැති බව ලේසියෙන් දන්නවා. තව බුද්ධාන්තර කීයක් කී පාරක් අපාය වැටෙනවද? කී පාරක් പ്രേත වෙනවද? කී පාරක් ඉහෙඬ වෙනවද? කී පාරක් පණුව වෙනවද? මේ සේරම දන්නවා. ආන්ගේ දැනගෙන ඊතර වෙන්න වීරිය වඩන අයට භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම පිහිට වෙනවා. එහෙනම් යමෙක් එවන් වීරියක් වඩන්න එළවෙනවා කියලා කියන්නේ පසන්න චිත්ත. පැහැදුණු සිතින්නේ ශ්‍රද්ධාව නිසානේ එළමෙන්නේ. ශ්‍රද්ධාව නැති නිසානේ සිල් ආරක්ෂා කරන්න බැරි වෙන්නේ. ශ්‍රද්ධාව තිබුණා නම් කවදාවත් උල්ලංඝනය වෙන්නේ නැහැ. ආන් ඒ නිසා පින්නතුනි අපි ශ්‍රද්ධාවෙන් මේ ලෝකේ කරනවා නම් යම් දෙයක් ඒ හැම දෙයක්ම අපේ යහපත සඳහා හේතු වෙනවා. පැහැදීම ශ්‍රද්ධාව උපදවා ගන්න මේ ලෝකේ තියෙන හොඳම තැන තමයි තුනුරුවන්. තුනුරුවන් කෙරෙහි පැහැදිච්ච කිසි කෙනෙකුට කවදාවත් අලාභයක් නැහැ. ඒක ලාභයක්මයි. සසර නිවන් දක්නා ජාති දක්වා ඒක අපිට පිහිට වෙනවා. ඒක ආත්මයකින් දෙහිකින් සීමා වෙනව නෙමෙයි නිවන් දකින්න තුරු ඒක අපිට පිහිට වෙනවා. ආන් ඒ නිසා නිවැරදිවම තෙරුවන් සරණ ගියපු කෙනෙක් මරණයත් සමගම සුගතියේ උපදින බවයි ධර්මයේ සඳහන් කළේ. එයම මහ පුදුම ලාභයක්. ආන් ඒ නිසා අපි මේ ජීවිතේ කරන කියන හැම කටයුත්තක්ම ශ්‍රද්ධාවෙන් කරනවා නම් පැහැදීමෙන් කරනවා නම් ඒ කුසලය මේ ජීවිතයේ හෙවණැල්ල වාගේ රකින්නවා. නිවන් දක්නා ජාති දක්වා අපිව සුරක්ෂිත කරන්න මහා ලොකු ආරක්ෂාවක් පිහිටක් ඒ පැහැදුන සිත තුළ තියෙනවා. ආන් ඒ නිසා ප්‍රසන්න සිතින් යුක්තව බොහෝ කටයුතු කරන්නත් නිවැරදිව තුනුරුවන් සරණ යන්නත් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නත් එයින් සතර අපායෙන් මිදලා සුගතියෙන් සුගතියට ගමන් කරන්නත් අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු.